තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ටොක් විත් ඩිලන් YouTube නාලිකාවේ සංසාරයට නැවතුමක් වැඩසටහනින් අදත් ඔබත් එක්ක මුණ ගැහෙන්නට සූදානම්. අදත් ඔබ යොමු කළ ගැටලු බොහෝමයක් ඉදිරිපත් කරන්නට සාකච්ඡා කරන්නට සූදානම් වෙන්න ඉන්නවා. ඉතින් අද ටොක් විත් ඩිලන් YouTube නාලිකාවේ සංසාරයට නැවතුමක් වැඩසටහන වෙනුවෙන් බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනය පිළි අරගෙන මෙහි වැඩමවා වදාළ වූ ගෞරවනීය අපගේ නම කියනට අවසර කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේව ගෞරව නමස්කාර පූර්වකව පාදාභිවන්දනයෙන් යුතුව පිළිගනු ලබනවා වැඩසටහන වෙනුවෙන්. අද වැඩසටහන මේ විදිහට අරගෙන එනකොට විශේෂයෙන්ම වැඩසටහන තුළ අපි සාකච්ඡා කරන සියලුම ගැටලු ඔබ විසින් අපට එවන ලද ගැටලු. ඉතින් එහිදී එක දිගටම පහුගිය කාලේ අහන්න කියලා මගෙන් විමසපු ප්‍රශ්නයක් පිළිබඳව අද අහන්න සූදානම් වෙන්නේ. මේ ප්‍රශ්නය පිළිබඳව විමසන්නට හේතුව බවට පත් වෙන මේක සාමාන්‍ය ජීවිතය තුළ අපි අත්විඳින කාරණාවක් නිසා ප්‍රායෝගිකත්වයට මුල් තැන ලබා දෙමින් මේ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කරන්නට මගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් සූදානම් වෙන්නේ. මගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් යොමු කළා තියෙනවා. බොහෝ දෙනෙකුට ඇති ගැටලුවක් නම් මස් මාංශ ප්‍රශ්නය. ඒ අතරින් බිත්තර පිළිබඳව අපි කියන්නේ මේ ගම් කුකුල් බිත්තර සහ ෆාම් බිත්තර තැඹුවාම එහිදී ප්‍රාණඝාතයක් සිද්ධ වෙනවාද යන්නයි ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් විමසන්නේ. මේ ෆාම් බිත්තර කියලා අපි කියනවානේ. මෙන්න මේ ෆාම් බිත්තර තඹපුවාම ප්‍රාණඝාතයක් සිද්ධ වෙනවද? පවක් සිද්ධ වෙනවද කියලා තමයි මගේ ස්වාමීන් වහන්සේගෙන් විමසන්නේ. හොඳයි. හැම දිනෙකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මේ බෞද්ධයාට බෞද්ධ කියලා හිතන් ඉන්න සමාජය ඇතුලේ තියෙන සමහර රාමු වල හිර වුණාම යථාර්ථය කියන එක වැහෙනවා. තමයි වෙන්නේ. දැන් ඔය මස්මාළු කතාව, බිත්තර කතාව ඇදෙන්නෙත් ඔතන. මේවා ගැන කියන්නත් බෑ. කිව්වහම මිනිස්සු හිතන්නේ මේ ස්වාමීන් වහන්සේලාට අර කණ්ඩෝනි වුණාම කබර ගෝයා තල ගෝයා කරගන්න න්‍යායෙන් මේවා කියනවා කියලා. එහෙම නෙමෙයි. ස්වාමීන් වහන්සේලා කියන්නේ කොහොමත් උයාගෙන කන දාතියක් නෙමෙයි. සයම් පාකය කියන එක ස්වාමීන් වහන්සේලාට කැප නැහැ. උයාගෙන කන්න බෑ උපසම්පදා භික්ෂුවකට. උපසම්පදා භික්ෂුවක් උයපු කෑම එකක් වෙනත් උපසම්පදා භික්ෂුවකට කන්නත් බෑ සාසනෙ. එහෙම එකක් තියෙනවා. සයම් පාකය කියන එක වලක්වලා තියෙනවා. එසා මස්මාළු නෙමෙයි මොනවා කරවිලයි වණ්ඩයක්යි බෝංචිය ලැබුණත් ස්වාමීන් වහන්සේලා වළඳනවා. ඒ බව කියලා මින්නවා. එතකොට බිත්තර සම්බන්ධව කතා කරද්දී ඇත්තටම මේ බිත්තරවල දැන් අපිට තියෙනවනේ මේ ගම් බිත්තර සහ ෆාම් බිත්තර කියලා දෙකක්. මේක පිළිබඳව අපිට එක්තරා ආකාරයකට තේරුම් ගන්න වෙන්නේ මේ විද්‍යාත්මකව මේකේ තියෙන පසුබිම කල්පනා කරලා බැලුවාම. මොකද අපිට ඕක ඇතුළට රිංගලා බලන්න පුළුවන් කමක් නැති නිසා. සාමාන්‍යයෙන් කිකිලියක් බිත්තර දානකොට ඒ කිකිලි ගාව මේ ශ්‍රාවය වෙන්න ඕනේ එක්තරා හෝමෝනයක් තියෙනවා. ඒකට කියනවා FSH හෝමෝනිය කියලා. ඒක ප්‍රධාන වශයෙන් ශ්‍රාවය වීමට පටන් ගන්න කුකුලාගේ හැඬලීමත් එක්ක. මේකේ කතාව මේකයි. කුකුලාගේ හැඬලීමත් එක්ක තමයි අර FSH කියන හෝමෝනිය ශ්‍රාවය වෙන්න පටන් ගන්න. ඒ හෝමෝනිය ශ්‍රාවය වුණාට පස්සේ කිකිලි ඩිම්බ නිපදවනවා. කිකිලි තමන්ගේ ශරීරයෙන් ඩිම්බ නිපදවනවා. ඒවා කුකුලා කියන සතාගේ පුරුෂ සතාගේ ප්‍රජනන සෛලත් එක්ක එකතු වෙලා අර ඩිම්බ එකතු වුණාම තමයි එතන අර සංසේචනයට සුදුසු විදියට හැදිලා එතන පැටව ඉපදීම කියන එක සිද්ධ වෙන්නේ. දැන් මේ ෆාම් බිත්තර කියන එකේදී ඕ වගේ ඉන්නේ කිකිලියෝ විතරයි. කුකුලෙක් පේන තෙක්මානිකවත් නැහැ. එතකොට අර කිකිලිගේ FSH හෝමෝනිය ශ්‍රාවය වීමෙන් උපදින ඩිම්බ නිපදෙන්නේ නැහැ නේ. කුකුලා ඉන්නේ කුකුලගේ හැඬලීමෙන් අරක සිද්ධ වෙන්නේ. එතනින් පස්සේ තමයි සිදුවීමේදී ප්‍රජනන ශෛලයේ ඩිම්බ එකතු වෙලා ජීවය හටගන්නේ. මේක හොයාගත්ත විද්‍යාඥයෝ මොකද කරේ? විද්‍යාඥයෝ බලහත්කාරයෙන් කිකිලිගේ කැම වේලට FSH හෝමෝනිය කියන එක ඇතුළත් කරා. ඊට පස්සේ ඒ කැම වේල වැළඳුවට පස්සේ ඔය ෆාම් බිත්තරවල ඒක කරන්නේ. ෆාම්ස් වල කරන්නේ. ෆාම් වල කරන දේ හොඳයිද නරකයිද කියන එක වෙන කතාවක්. මම මේ කියන්නේ බිත්තරේ කතාව. ඒ ආහාර වේල දුන්නාම කිකිලිය ඩිම්බ නිපදවලා ඒකෙන් බිත්තර දාන්න පටන් ගන්නවා. එතකොට අර කවචය නිර්මාණය වෙලා ඒකේ ශ්‍රාවය හැදිලා සුදු මදේ හැදිලා ඒ දේවල් ඔක්කොම වෙලා කිකිලි බිත්තර දැම්මට ඒක ජීවයක් නෑ. හේතුව කුකුලාගෙන් සම්බන්ධ විය යුතු ප්‍රජනන සෛල අර ඩිම්බයට සම්බන්ධ වෙලා නැති නිසා. ඒතර එතනදී ජීවයක් හටගන්නේ නෑ කියන එක විද්‍යාව හරහා ඔප්පු වෙලා තියෙනවා. ඇත්තටම දින 21ක් රැකලා 21ක් රැකලා කියන්නේ ඒකයි. ඒක 21ක් තියලා සාමාන්‍යයෙන් ඒ කිකිලිගෙන් ඒ කටයුත්ත කරගන්නවා. ඒක සත්ව හිංසනයට යන්න පුළුවන්. ඒක ඒ පැත්තේ කතාව. ඒක කරන කෙනාට. හැබැයි කෙනෙක් Tamanගේ ගෙදර තියෙන ෆාම් බිත්තරයක් කඩනවා කියන එකේදී ජීවයක් විනාශ වෙන්නේ නැහැ ඉතින් ඇත්තටම. එimhe විනාශ වීමක් දක්වන්න පුළුවන් කමක් නැහැ. විද්‍යාත්මකව බැලුවත් දැන් අපි හිතමුකෝ ගම් බිත්තරයක් කියලාම ගන්නකො. ඕකෙදී
සමහරක් වෙලාවට මේ දවස් ගානක් ෆ්‍රිජ් එකේ බිත්තරේ තිබ්බම මොකක් වෙනවද? අර උණුසුම තියෙන්න එපා බිත්තරේ ගඳ ගස්වන්න ඕනේ උණුසුම තියෙන්න ඕනේ. එතකොට තමයි පැටිය එන්නේ. එහෙමයි කියලා අපිම අපේ කිකිලේ බිත්තරේ ෆ්‍රිජ් එකේ තියලා තිබ්බොත් ප්‍රශ්නයක්. හැබැයි කාලයක් ෆ්‍රිජ් එකේ තියෙන බිත්තරයක් ගෙනල්ලා කඩන්න වෙනකොට අපිට සැක නැති වෙන්න ඕනේ. අන්න ඒකයි ෆාම් බිත්තරයක නම් කොහොමත්ම පැටියෙක් ඉතින් එනවා කියලා එකක් නැහැ. ඒක ඉතින් මේ අපි නෙමෙයි විද්‍යාඥයෝ කියනවා, විද්‍යාව උගන්වන ගුරුවරු කියනවා. ඩොක්ටර්ස් ලගින් අහලා බැලුවම මේගොල්ලෝ ඒ කතාව කියනවා. එහෙම ඉතින් තියෙනවා. අර එකම දේ මට කියන්න ඕනේ මේකයි. පැහැදිලිනේ. එතකොට කිසිසේත්ම ෆාම් බිත්තරයක් කැඩීම ඇතුලේ මේ ප්‍රාණඝාතයට අනුබල දෙනවා නෙමෙයි. ෆාම් බිත්තරයක් කැඩීම ඇතුලේ ඒකේ ජීවයක් හටගෙන නැහැ නේ. ඉතින් ජීවයක් හටගෙන නැත්නම් ප්‍රාණී නිරුද්ධ කරන්නේ නැහැ නේ අපි. ප්‍රාණීය පානස් අතිපාතෝ පානාතිපාතෝ. ප්‍රාණය හෙළුවොත් තමයි ප්‍රාණඝාතය වෙන්නේ. ප්‍රාණයක් හෙලෙන්න ප්‍රාණයක් නැත්තම් දැන් අයියා හිතන්නේ මම පෝරුරයක් ඇතුලේ තියෙන පුළුන් ගොඩකට පොල්ලකින් ගහගෙන යනවා මිනිස්සෙක් කියලා හිතලා. මිනිස්සෙක් නෑ. මට ප්‍රාණඝාතයක් වෙනවාද? වෙන්නේ. අර ඒ වගේ තමයි බිත්තරේ කතාව. කිව යුත්තේ බුදුදහම කොහොමත් අන්තවාදී නෑ. එහෙම බැලුවොත් පින්වතුනි මේ බිත්තර පැත්තකින් දැන් ඕගලන්ට වතුර බොන්න වෙන්නේ. ඒ ඔය වතුර ඇතුලේ කොච්චර සුද්‍ර ජීවීන් ඉන්නවද? ඕගොල්ලෝ බඩේ අමාරුවට බෙහෙත් බොන්නේ නැද්ද? එතකොට ඒ වගේ පණුව මැරෙන්නේ නැද්ද ඇඟ ඇතුලේ ඉන්න? කිරි පණු ගාය ආරෝමේවා කියලා මේ බෙහෙත් බොන්නේ නැද්ද මිනිස්සු? බුදුදහම මේ වගේ අන්තවාදී නේ. එක වෙලාවක අනුරුද්ධ මහරහතන් වහන්සේ තමන්ගේ දිවසින් බලනවා මේ වතුර වීදුරුව දිහා. බලනකොට සත්තු කෝටි ගාණක් පේනවා. ඒක උන්වහන්සේ එකපාරක් පෙරනවා. පෙරුවට පස්සේ ඒත් බැලුවාම ආයින්. හත් පාරක් පෙරලා බලනකොට ඒත් කෝටි ගාණක් සත්තු. බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමීනි මේ පැන් වීදුරුවේ සත්තුනේ කොහොමද බොන්නේ? කවුද අනුරුද්ධ ඔබට කිව්වේ ඕක දිහා දිවසින් බලන්න කියලා. ඕක පෙරුවනම් බොන්න එපා. නීතියක් පැනවුවා. භික්ෂුවට තමන්ගේ බොන පැන් වීදුරුව දිහා දිවසින් බලන්න බෑ. දිවස් ඉපදුවත් දිවසින් බලන්න බෑ. හැබැයි අර සත්ව හිංසාව කියන එක දුරු වෙන්න එකපාරක් පෙරන්න කිව්වා. ඒකයි අටපිරිකරයට පෙරහන් කඩේ ඇතුළත්. භික්ෂුවක් ගාව නිතරම පෙරහන් කඩේ තියෙන්න ඕනේ. පියා වුණත් පෙරහන් කඩේ අනිවාර්යෙන් ළඟ තියෙනවා. එහෙමයි. දිගට්ටක් නූල් බෝලයක් භික්ෂුව ගාව නිතර තියෙන්න ඕනේ. එතකොට අපි වතුර බොනවා නම් ඇලකින් හරි කොහෙන් හරි අනිවාර්යෙන් පෙරහන් කඩින් පෙරලා එකපාරක් පෙරුවට පස්සේ බොන්න පුළුවන්. අර අන්තගාමී විතින් ගියොත් එහෙම මොකද වෙන්නේ දිරන්නේ අපිට ඇවිදින්නවත් බෑ. එතකොට අපිට පුළුවන් ද කුඹුරු වලට හේන් ගිනි තියන්න. ඒකනේ මිනිස්සු හේන් ගිනි තියනකොට ඉස්සර මම කියන්නේ ඉස්සර මිනිස්සු හේන් ගිනි තියනකොට අයියා අහලා ඇති. ඉතින් අපි නම් කොළඹ හැදුණු වැඩුනේ. තට්ටු කරලා මොකද කරන්නේ දවස් 3 පොල්ලක් අරගෙන තට්ටු කර යනවා. මෙහෙම කුඹුරේ බඩ ගානේ ඇවිදින පියාඹන සත්තු මේ හේනේ ඉන්නවනම් මම දවස් 3කින් ගිනි තියනවා මේකෙන් යන්න. දැන් ඇත්තටම ওই සත්තුන්ට ඕක තේරෙන්නේ නැහනේ. ඇත්ත කතාව බැලුවම සත්තු යනවා කියලා හිතනවාද? ඒ කූඹි කෝඳුරු ඔක්කොම යනවාද? අනේ ගමරාල තට්ටු කර අපි යන්න ඕනේ කියලා නෑ. ඒක වෙන්නේ අර මෙයා ගිනි තියනකොට අනේ මේකේ සත්තු ඉඳීද කියන තනින් තිබ්බොත් හිටියොත් මට කරන්න දෙයක් නෑ වගේ ඉතින් ප්‍රාණඝාතය වෙනවා. හැබැයි මෙයා දවස් 3ක් මෙයාගේ හිත සුද්ධ කරනවා. මෙයා සුද්ධ කරන්නේ කුඹුර නෙමෙයි. මෙයා සුද්ධ කරන්නේ හිත. මම මේ දවස් 3ක්ම මේක වටේ තට්ටු කරකට ඇත්තටම අර පොල්ලෙන් තට්ටු කරගෙන යනවා කියන එකෙත් පොඩි ක්‍රියාත්මක භාවයකුත් තියෙනවා. මොකද අපි දුමු කූඹි ඉන්නවනම් තට්ටු කරාම මොකද වෙන්නේ? ඒ කූඹි ටික පොළවෙන් උඩට ඇවිල්ලා ඒගොල්ලෝ ඒ වගේ වෙන තැන් වලට යනවා. අන්න ඒ සිද්ධිය තමයි උතනදී වෙන්නේ. ඒ නිසා ෆාම් බිත්තරයක් කැඩීම ඇතුලේ අර අන්තවාදීව හිතන්න එපා. අන්තවාදී හිටියොත් හිටගෙනවත් ඉන්න වෙන්නේ නෑ. දුෂ්ටි නෑ බුදුරජාණන් වහන්සේගේ ශාසනය. යම් සමාදානං තං වතං යමක් සමාදන් වුණොත් ඒක වෘතයක් සංවරට්ඨේන සීලං. සීලය දීලා තියෙන්නේ සංවර වෙන්න. ඒ සංවරභාවය Taman තුල හැදෙනවා නම් වෘත සමාදන් නොවි අපිට මේක පිළිගන්න පුළුවන් ෆාම් බිත්තරයක් කඩන්න තැන එතන ජීවියෙක් නෑ කියන එක දැක්වීම කරලා තියෙනවා. මං හිතන්නේ මේ විසඳ ගන්න තිබුණු ලොකු ගැටලුවක් අද निराකරණය කරගන්න පුළුවන්කම ලැබුණා. බොහෝ දෙනෙකුට තිබුණු ප්‍රශ්නයක් බවට පත් වී තිබුණා මේ ෆාම් බිත්තර කෑවට කමක් නැද්ද? මේ තුල ප්‍රාණඝාතයක් සිද්ධ වෙනවද? මෙන්න මේ කියන කාරණාව පිළිබඳව බොහොම පැහැදිලිව සහ විද්‍යාත්මකවත් මේ කාරණාව පැහැදිලි කිරීම වෙනුවෙන් ගෞරවනීය මගේ ස්වාමීන් වහන්සේට ඒ ගෞරවය පුද කරන්නට කැමතියි. ඒත් එක්කම අද ටෝක් විත් ඩිලන් YouTube නාලිකාවේ සංසාරයට නැවතුමක් වැඩසටහන ඔබට සමීප කරනකොට ඒ වෙනුවෙන් පින්බර දායකත්වයේ ලබා ගැනීම පිළිබඳව මතක් කරන්නට කැමතියි. අගෝස්තු මාසයේ 14 වෙනිදාට ජීවිතෙන් සමුගෙන මාස 3ක් සපිරෙනවා දෝන කරලින් අතුකොරල මහත්මිය. ඉතින් මේ එතුමිය වෙනුවෙන් තමයි මේ පින්වත් දායකත්වය ලබාගෙන තිබෙන්නේ ධර්මසිරි ගුරුගේ ඇතුළු පවුලේ සියලු දෙනා. ඉතින් විදේශීය ජීවත් වෙන ධර්මසිරි ගුරුගේ ඇතුළු ඒ පවුලේ සියලු දෙනාගේ පවුලේ හැමෝටම අපි මේ කරන්නා වූ
ධර්ම දානය වෙනුවෙන් ඇතිවෙන්නා වූ පුණ්‍ය කර්මය ශක්තියන් ඔබට අයිති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිය පරලෝකීය දෝන කරලින් අතුකෝරළ මහත්මියටත් අපි මේ පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්නට කැමතියි. එම මෑණියන්ටත් ඒ වගේම මෙම ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන ඔබටත් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කර තිබෙනවා. ධර්මසිරි ගුරුගේ ඇතුළු පවුලේ සියලු දෙනා. ඒ වගේම ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ සිදු කරන්නා වූ උතුම් ශාසනික මෙහෙවර තව চিරාත් කාලයක් සිදු කරන්නට ආශිර්වාද කරනවා. එහෙමනම් අපි සූදානම් වෙන්නේ මීළඟ ප්‍රශ්නය යොමු කරන්නට. ඊට මත්තෙන් මතක් කරන්න කැමතියි ඔබටත් පුළුවන්කම තිබෙනවා ටෝක් විත් ඩිලන් YouTube නාලිකාවේ සංසාරයට නැවතුමක් වැඩසටහනට ඔබට තිබෙන ධාර්මික ගැටලු ඉදිරිපත් කරන්නට. ඒ වගේම දායකත්වය ලබා ගැනීමටත් ඔබට හැකියාව තිබෙනවා. කතා කරන්න 0704 804 704. හදිසි හරි කාර්යබහුල වුණොත් දුරකථනය ඔබට පුළුවන්කම තිබෙනවා WhatsApp හරහා කෙටි පණිවිඩයක් තබන්නට 0704 804 704 කියන මගේ දුරකථන අංකයට. ඉන් අනතුරුව යන්න සූදානම් වෙන්නේ තව ගැටලුවක් විසඳන්නට. මේ ප්‍රශ්නය මගේ ස්වාමීන් වහන්සේ ටිකක් දීර්ඝව ලියලා තියෙනවා. මම ඔබ වහන්සේට මේ ප්‍රශ්නය යොමු කරන්නම්. මෙන්න මේ විදිහට තමයි සඳහන් කරලා තිබෙන්නේ WhatsApp පණිවිඩයක් විදිහට. මං අහලා තියෙන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබීමට චුතිසිත අලෝභ, අද්වේෂ, අමෝහ විය යුතුයි කියලා. ඒත් අපි කුසල් අකුසල් සිද්ධ කරන්නේ අවිද්‍යාව මත සිට. ඒ කියන්නේ මෝහය මත ඉඳලා. එතකොට කෙසේද චුතිසිත අලෝභ, අද්වේෂ, අමෝහ වෙන්නේ කියලා තමයි මගේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් විමසලා තිබෙන්නේ. හරි. මෙතනදී මෙහෙමයි. මෙතනදී මෝහය කියලා කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ කුසල් සිත් 8ක් තියෙනවා. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත, සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික හිත. ඊළඟට සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික හිත, සසංකාරික හිත. පැහැදිලිනේ? දැන් මේ කුසල් සිත එතන හතරයි. ඊළඟට ඒ හතරම උපේක්ඛා සහගත කියලා ආයි එනවා. කුසල් සිත සෝමනස්ස සහ උපේක්ඛා කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඥාන සංප්‍රයුක්ත සහ ඥාන විප්‍රයුක්ත කියලා කොටස් දෙකකට බෙදෙනවා. අසංකාරික සහ සසංකාරික කියලා කොටස් දෙකකට බෙදෙනවා. මෙතනදී අමෝහය කියන එකේදී දැක්වෙන්නේ දැන් මෝහය කියන එක අයින් වෙන්න නම් ප්‍රඥාව වෙන්න ඕනේ. මෝහය කියන එක අයින් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? ප්‍රඥාව වෙන්න ඕනේ. ප්‍රඥාව ආපු තැන ලයිට් එක දාපු තැන අඳුර නෑ වගේ. ලයිට් එක දාපු තැන අඳුර නෑනේ. ප්‍රඥාව ආපු තැන මෝහය නෑ. එතකොට මේ ප්‍රඥාව සාමාන්‍යයෙන් කුසල කර්මයකදී විශේෂ කාමාවචරය වශයෙන් අපි කතා කරන කුසල කර්මයකදී අපි තේරුම් ගත යුතුයි මේ කර්මඵල ගැන විශ්වාසය. යමෙක් දසවස්තුක සම්මාදිට්ඨිය ඉන්නවනම් කියන්නේ බුදු කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව විශ්වාසය තියෙන. එතකොට උන්වහන්සේලා නිර්වාණය දක්වා ගමන් කරමින් ඒ ළඟා කරගත්තු ලෝකෝත්තර ධර්මතාවය පිළිබඳව අවබෝධය තියෙන. උන්වහන්සේගෙන් ප්‍රබල වෙච්ච සංඝයා වහන්සේලාගේ ගුණ පිළිබඳව අවබෝධය තියෙන. විශේෂයෙන්ම තමන් කරන කර්මයට නිසි විපාක ලැබෙන බව. ඒක තමයි වැදගත්ම. කර්මඵල අදහාගෙන යමෙක් පින්කම් කරනවා නම් එතනට අවිද්‍යාව ප්‍රත්‍ය වුණාට ඒ අවස්ථාවේ මෝහය නැහැ. අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. ඒ කරන අවස්ථාවේ මෝහය කියන එක නැහැ. ඒක වෙන්නේ හරියට විස්කම්බන වශයෙන් ප්‍රහාණය වීම. එතකොට ඒ සංස්කාර උපදිනවා පුඤ්ඤාභි සංකාර වශයෙන්. ඒ සංස්කාරය උපදිනකොට එතන මෝහය කියන එක දැක්වෙන්නේ. විශේෂයෙන්ම කුසල හිත්වල චෛතසික සංප්‍රයෝගය හොඳට බලන්න. එතනදී මෝහය කියන චෛතසිකයේ සංප්‍රයෝග වෙන්නේ නැහැ. එහෙම අපේ ජීවිතේ හැමතිස්සෙම මිහිටන් ඉද්දිත් මෝහය තියෙනවා කියලා එකක් නෙමෙයි. අවිද්‍යාව කියන්නේ අනුශය වශයෙන් තියෙන ධර්මතාවයක්. ඒක හරි. හැබැයි මේ චෛතසික ධර්ම ඇති වෙවි නැති වෙවි යනවා. ඒක කුසල හිතක මෝහය කියන එක යෙදෙන්නේ. අකුසල් සෑම හිතකම යෙදෙනවා. මම හිතන්නේ පැහැදිලි ඇති. ඒ නිසා අපි කුසල කර්මයක් කරනකොට ත්‍රි හේතුක වෙන්න බලපාන්නේ අන්නේ කියන මෝහය කියන එක නැති වෙලා ප්‍රඥාව කියන එක ඉන්නේ මොකද්ද? කර්මඵල විදිය පිළිබඳව විශ්වාසයෙන්. අන්න ඒකයි කියලා තියෙන්නේ. ඔය දාන දෙන කතාවේදී දක්ඛින විභංග කියලා සූත්‍රයක් තියෙනවා. ඔය දක්ඛින විභංග සූත්‍රයේ තියෙනවා මේ යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දා සුපසන්න චිත්ත අபிසද්ධහං කම්මඵලං උලාර. කර්මඵලයේ විශ්වාස කරගෙන යමෙක් පින්කම් කරනවා නම් එතකොට ඒක ඥාන සංප්‍රයුක්ත කුසලයක් බවට පත් වෙනවා. ඥානීය සහිතයි, ප්‍රඥාව සහිතයි. නැතුව නිකන් අර සමහරු දැන් ඉන්නවා දෙන්නම් වාලි දෙනවා. දැන් මට මතකයි ඉස්සර අපි අන්‍යාගමික පරිසරයක ත්‍රිකුණාමලයේ හැදුනා. සමහරක් දවසට පින්ඩපාත යනවා. ඉතින් ඒගොල්ලෝ ඒක දෙන්නේ නිකන් අර යක්ෂයාට දුන්නා වගේ සංඥාවක්. එතකොට දෙනවා. දුන්නට දැන් අපි පාරේ යනවා දැක්කම සමහර මුස්ලිම් අය අපි අනේ එන්න මේ මොකද්ද කියන්නේ සාදු මහත්තයා හරි මොකක් කර කියලා එන්න දාගෙන යන්නම් කියලා දාගෙන යනවා.
හැබැයි කර්මඵල විදිහේ විශ්වාසයක් නෑ. අපි සංඝයා වහන්සේ නමක් ගෙනල්ලා දානයක් දුන්නාම අම්මෝ අපි කොයිතරම් කුසලයක්ද රැස් කරේ අම්මෝ විපාක දෙන්න ගත්තාම මෙහෙමයි කියලා කතා කරනවා. ඒගොල්ලෝ ඒක කතා කරන්නේ නෑ. ඒගොල්ලෝ ඥාන විප්‍රයුක්තයි. එතන ඥාන සම්ප්‍රයුක්තයි. සමහරු රුවන්වැලි මහසෑයට ඔය පළතුරු වරම පූජා කරනවා කියලා බයිනවනේ. ඒ මොකද ඥාන විප්‍රයුක්ත භාවය. ඥානෙ යොදන්නේ. මහා යාගේ විපාක ඇත. මහා දානි විපාක තියෙනවා. බුදුරන් වහන්සේ ජීවමානද නැද්ද කියන එක වෙන සමචිත්තේ සමම්පලං. තෙට්ටන්ති නිබ්බු තේචාපා සමචිත්තේ සමම්පල. බුදුහාමුදුරු හිටියත් නැතත් උන්වහන්සේ වෙනුවෙන් කරන පුද පූජාවට විපාක ලැබෙනවා කියන එකකින් දක්වලා තියෙනවා. ඒකයි. ඒ නිසා දාන සම්ප්‍රයුක්ත භාවයෙන් කුසල් කරනකොට මෝහය කියන එක එන්නේ නෑ. විද්‍යාව කියන එක නැති වෙලා කුසල් කිරීමේ හැකියාව තියෙන බව දැනගන්න ඕන. මං හිතන්නේ මේ ටිකක් බැරෑරම් කාරණාවක් වුණත් ඔබට දැන් ඒ පිළිබඳව තේරුම් යාවි අවබෝධ වේවි. එමනම් මේ ඒ පිළිබඳව බොහොම දැනෙන විදිහට මේ අපි කුසල් කිරීම සහ මේ අකුසල් කියන කාරණා තුළදී හිතට ප්‍රඥාව අරගෙන ඒ අවබෝධයත් එක්ක කුසල් කිරීම කියන කාරණාව බොහොම වැදගත් කියන දේ පැහැදිලි. ඊන අනතුරුව මගේ ස්වාමීන් වහන්සේ මේ තවත් ටිකක් මේ දිග කාරණාවක් පිළිබඳව ටිකක් මේ දීර්ඝ විස්තරයක් එවලා තියෙනවා. ඒ පිළිබඳව මම මෙහෙම කියන්නම්. මගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයක් විදිහට යොමු කරලා තියෙනවා. මෙන්න මෙහෙම කතාවක් කියලා දෙනවා. දැන් සමහර ස්වාමීන් වහන්සේලා සමහර ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ ප්‍රේතයන් බැල්ම හෙලීම ගැන දේශනා කරනවා. විශේෂයෙන්ම මේ නාග බැල්ම ගැන එහෙම. එවිට මේ අහලා තියෙන්නේ රාගී විතර්ක එහෙම වැඩිපුර එන්නේ එතකොටලු. මේ ප්‍රේත බැල්ම නාග බැල්ම වගේ දේවල් ආපුවාමලු. සමහර වෙලාවට එහෙම බැල්ම හෙලාගෙන ළඟට වෙලා ඉන්නවලු. හොයන්න බැරිලු. එහෙම වුණොත් සිල් හානි වෙනවලු. එක එක දේවල් වෙනවලු. මේ ප්‍රශ්න යොමු කරන කෙනාට දැනගන්නම අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. එහෙම දෙයක් තියෙනවා නම් කොහොමද හොයාගන්නේ? මේ විදිහට මේ ප්‍රේත බැල්මක් හෝ නාග බැල්මක් හෝ මෙහෙම දෙයක් තියෙනවා නම් කොහොමද හොයාගන්නේ? එහෙම දෙයක් තියෙනවා නම් කොහොමද ඒකෙන් මිදෙන්නේ කියන කාරණාව පිළිබඳව තමයි ගෞරවනීය මගේ ස්වාමීන් වහන්සේගෙන් විමසලා තියෙන්නේ. මෙහෙමයි. මම එකක් කියන්නම්. පළවෙනියට මේ වර්තමානයේ සමහර ඇතම් ස්වාමීන් වහන්සේලා කියන ඔය යක්ෂ භූත බැල්ම ඒ විදිහටම විශ්වාස කරන්න යන්න එපා. මම මේ පහුගිය දවස්වල දැක්ක මේ ඉන්ටර්නෙට් භූතයෙක් ගැනත් කියනවා. කියන්නේ අන්තර්ජාලයේ හොඳ නැති පින්තූරයක් හරි මොකක් හරි බලනවා නම් ඒකෙන් භූතයෙක් ඇවිල්ලා අපේ ඇඟ ඇතුළට රිංගනවා වගේ කතාවක්. ඒව නම් මේ එක්කෙනා දකින මනෝ විකාරය. ඒවා බුදුදහමට අදාළ දේවල් නෙමෙයි. හැබැයි ඔය කියන කතාවේ ඇත්තක් තියෙනවා මෙන්න මෙහෙම. දැන් කෙනෙක්ට භූතයෙක් ආපු නිසා වැඩිපුර රාගී විතර්ක පහළ වෙනව නෙමෙයි. කෙනෙක් ඒක හොල්මනකට දාන්න එපා. මොකද එහෙම වුණාම ඒක ඉතින් මාරෂ හරිනේ නේද? ඉතින් අපිට කියන්න පුළුවන් ඕනේ වරදක් කළා නේ ඉතින් මට මේ භූතෙක් ඇහිලා කරේ සමා වෙන්න කියලා. එහෙම කියන්න බෑ. මේකේ වෙන්නේ මේකයි. Tamanට යෝනිසෝ මනසිකාරය නැති වුණා. දැන් අපි හිතමුකෝ රාගය කියලා. රාගය උපදින්න හේතු වෙන කරුණු දෙකක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. මොකද්ද? සුභ ආරම්මණයත් අයෝනිසෝ මනසිකාරයත්. නේද? භූතෙක් දැක්කුවේ නෑනේ. කරුණු දෙකයි. එකක් සුභ ආරම්මණය. අනිත් එක අයෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ ඩිලාන්නයි. අපි ඔක තේරුම් ගමු මෙන්න මෙහෙම. අපේ ඇස් ඉස්සරහට එනවා යම්කිසි ආරම්මණයක් ලෝකේ සුභයයි සම්මත. සුභයයි සම්මත. ඒක එක එක්කෙනාට සාපේක්ෂයි. වඳුරෙක්ට නම් වැඳිරියෙක්. එහෙමයි. කාපිරියෙක්ට නම් කාපිරි කාන්තාව. සුද්දෙක්ට නම් සුද්දියෙක් වෙන්න පුළුවන්. මම මේ කියන්නේ. එහෙමයි. ඒක දැන් මිනිසුන්ට සුභාරම්මණයක් කියලා ලස්සන එළදෙනක් ගැන රාගයක් ඇති වෙනව අඩුයිනේ. විකෘති කාම ආසාවක් තිබ්බොත් මිසක් එහෙම ඇති වෙනව අඩුයි. එහෙම ඇති වෙච්ච අයත් ඉඳලා තියෙනවා. අතීතයේදී බුද්ධ කාලෙත් ඉඳලා දැන් ඉන්නත් පුළුවන්. ඒ සුභ ආරම්මණය ආවට සුභ ආරම්මණය විතරක් නිසාම විතරක් නෙමෙයි රාගය උපදින්නේ. ඒක පිළිබඳව අයෝනිසෝ මනසිකාරය කරොත්. අයෝනිසෝ මනසිකාරය කියන්නේ සුවයි සුන්දරයි මధుරයි ලස්සනයි වැළඳ ගන්න තියෙනවා නම් හොඳයි. අන්න ඒක අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය තමයි මේ උඩ පොත්ත හමින් වැහිලා තිබ්බට උද්දං පාද තලාදෝ කේස මත්තකා තච පරියන්තම් පුරං නානප්පකාරස් අසුචිනෝ අසුචිනියෝ අසුචිනෝ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන්නාරු අට්ටි අට්ටි මිචකල යෝනිසෝ මනසිකාරය කරොත් මේ ලෝකේ තියෙන ලස්සනම සොබයයි සම්මත රූපය තමන්ගේ ඇස් ඉස්සරහට ආවත් අර සමහරු කියලා තියෙනවා තවුසන්ට මේ ලිය තඹර මල දැක්කත් මේ තමන්ගේ දැහැන බින්දනවා කියලා ඒව හොඳයි තවුසන්ට බුද්ධ ශ්‍රාවකයන්ට එහෙම නෑ ලිය තඹර මල නෙමෙයි ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව ගෙනල්ලා තිබ්බත් යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් රාග මාත්‍රයක්වත් උපදින්නේ නෑ. ඒ නිසා මතක තියාගන්න රාගය උපදින්න බලපාන්නේ සුභාරම්මණයත් අයෝනිසෝ මනසිකාරයත්. එතකොට අපි වෙනස් කරන්න ඕනි දෙකයි. මොකද්ද?
එකක් සුභාරම්මණය එකක් අයෝනිසෝ මනසිකාරය. මේක නොපෙනෙන ලෝකයට දාන්න එපා. දැන් අපිට මේ ලෝකේ තියෙන සුභාරම්මන වෙනස් කරන්න බෑනේ ඊළාණ්ඩයි. දැන් අපිට පුළුවන් මේ ආරණ්‍යට එනවා එක එක අය. කලිසම් ගෙනන් එනවා, සායවල් ගෙනන් එනවා. මම කියන අපි ස්වාමීන් වහන්සේලා ඉන්න නිසා. එතකොට ඉතින් සිල්ලාරාමේ තියෙනවා ආරණ්‍යෙන් එදී. එතකොට ඒකට සමහරක් වෙලාවට තාත්තලා යනවා, අයියලා යනවා, අක්කලා යනවා. දැන් මම කියන්නේ අපිට පුළුවන් මේ එනේන කාට මේ බෙඩ් ෂීට් පොරෝ ඉන්න. බෝඩ් එකක් ගහලා දිගට අඳන් එන්න. මම ලෝකෙ කොච්චර අරමුණු එහෙම වෙනස් කරනවා. හරි කොහොම ඉඳලා මම එළියට ගියොත් එහෙම. දැන් මම කොළඹ යනවා බනට. දැන් මට පුළුවන් මග දිගේ ඉන්න ඔක්කොටම ඇඳුම් අරන් දෙදී යන්න. එහෙම බෑ. එහෙනම් ලෝකෙ හදන්න යන්නේ එක වැඩක් නේ. හදන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය හදන්න. හිත හදන්න. චිත්තං රක්කේත මේදාවි. චිත්තං ගුත්තං සුඛාව. හිත හැදුවා. හිත තමයි සුව වෙනවා. ඔබට පුළුවන් ඔබේ හිත හදන්න. කිසිම අරමුණක් ඉස්සරහා හෙලවෙන්නේ නැති හිතක් ඔබට හදා ගන්න පුළුවන්. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේබි අසම්පකම්පි තතෝපමං සප්පුරිසං වදාමි. වතන සූත්‍රයේ තියෙන ඉන්ද්‍ර කීලයක් වගේ කොඩියක් වගේ නෙමෙයි. දැන් ඔබේ හිත කොඩියක් වගේ. උලඟ එනේන පැත්තට හෙල්ලෙනවා. ඉන්ද්‍ර කීලයක් වගේ හිත හැදුවා. ඉන්ද්‍ර කීලයක් උලඟ එනේන අතර හිත හෙලවෙන්නේ. එහෙම හැදුවා. මේ හිත හදා ගන්න පුළුවන්. අර හැබැයි කෙනෙක් නිතර මේවත් එක්ක ඉන්නවනම් ඉතින් යාට ඔය වගේ යක්ෂයන්ග ප්‍රේතයන්ග ඔය කියන්නේ අපි කලු කුමාර දිස්ත්‍රික්කයේ කිය අරව කියයි මේවා කිය ඔය වගේ යම් ආතභූත දේවල් වැහෙන්නත් පුළුවන්. වැහෙන්නත් පුළුවන්. ඒ මොකද ඌරා අසුචි වලට ඇදෙනවනේ. හැබැයි හංසය වැදෙන්නේ නිර්මාණ මල් තියෙන විලවල්. ඒතර ඌරෝ ඉන්නවා. ඔබ අසුචි ගොඩක් බවට පත් වුණොත් ඌරෝ එන්න පුළුවන්. හැබැයි ඔබ හෙල්ලෙන්න එපා. ඔබ දඟලන්න එපා. ඔබට පුළුවන් යෝනිසෝ මනසිකාරය උපදවාගෙන අකුසල ආරමුණු කරන එක නවත්තලා කුසල ආරමුණු කරන්න. එතකොට ඔය ආපු කට්ටිය හැමම ආපු විදියටම යනවා. ඒගොල්ලන්ට අපිත් එක්ක ලොකු දඟලන්න බෑ. මොකද මේ කැලෑවල් වල තමයි එහෙම ඉන්නව නම් ඉන්නත් ඕනේ. එම ලොකුවට ඒගොල්ලන්ට මේ මිනිස්සු එක්ක දඟලන්න ඔට්ටු වෙන්න බෑ. ඉතින් එහෙම ප්‍රධානම විශේෂම කෙනෙක් ආවොත් නිසා. ඉතින් ඒ නිසා හිත තමයි හදා ගන්න ඕනේ. ඔබේ හිත හදා ගැනීමේ වගකීම වෙන කාටවත් පවරන්න බෑ. ඒ වගකීම ඔබට තිබෙන්නේ. ඉතින් ඒක නිසා ඔබ තේරුම් ගන්න ඕනේ. ඔබ කවුරුන්ද? ඔබ මේ නොපෙනෙන දේවල් වලට මේ හිත වෙනස් කරන්න දෙන්න අවශ්‍ය නැහැ. ඔබට යම් ශක්තියක් තිබෙන්න ඕනේ මේ හිත පිළිබඳව. ඔබ පිළිබඳව විශ්වාසයක් තියෙන්නට ඕනේ. ඉතින් ඒ කාරණාවත් පිළිබඳව මතක් කරන ගමන්ම මීළඟ පැනය මගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. මේ පැනය ඉදිරිපත් කරලා තියෙන්නේ විදේශ රටක ජීවත් වෙන කෙනෙක්. ඇය පවසලා තියෙන්නේ මෙන්න මෙහෙම කාරණාවක්. මෙන්න මේ විදිහට ලියලා තියෙනවා. මං කුඩා කල පටන් කරපු විශේෂ ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ සඳහා පින්කම් කරලා ධර්ම දාන ශ්‍රවණ අවසානයේදී පිරිමි ආත්ම භාවයක් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම ස්ත්‍රී ජීවිතයටත් කොහෙත්ම කැමැත්තක් නැති තරම් පිරිමි ආත්මයක් පතන විදිහ ගැන නොයෙක් කාරණා අහලා තියෙනවා. විවාහ නොවි බ්‍රහ්මචාරීව ඉඳලා මහානදම් පුරලා පිරිමි ආත්මයක් පැතුවාම නිසකවම ලැබෙනවද? නැත්නම් කරන සෑම කුසල කර්මයක් අවසානයේදීම පැතීම ප්‍රමාණවත්ද යන්න ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් විමසන්න කියලා. මේ කාන්තාවට පිරිමි ආත්මයක් ලබන ආත්මයකදී පිරිමි ආත්මයක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද? මේ කරන පියන පින්කම් වලින් ධර්ම ශ්‍රවණයෙන් අනතුරුව මෙහෙම ප්‍රාර්ථනා කරාම ඇද්ද එහෙම නැත්නම් විශේෂ ක්‍රමවේදයක් තිබෙනවද කියන කාරණාව පිළිබඳව තමයි අපෙන් අහලා තියෙන ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් මේ ගැටලුව විසඳා දෙන්න කියලා. හොඳයි. ඇත්තටම මේ දීර්ඝ පිළිතුරක් තබන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් එවැනි ආත්ම භාවයකට යනවා නම් ප්‍රාර්ථනාව ප්‍රමාණවත්. කියන්නේ ප්‍රාර්ථනාවෙන් යම් කුසල කර්මයක් කරොත්. නමුත් මට මතකයි විශේෂ සඳහනක් තිබ්බ කොයි හරි ග්‍රන්ථයේ එන්නේ නැහැ මනසට එකපාරට මේ අටපිරිකර පූජා කිරීම. අටපිරිකර පූජා කිරීමේ ආනිසංස විදියට පුරුෂාත්ම භාව ලබනවා කියලා. එකපාරට ග්‍රන්ථය මතක් වෙන්නේ නැහැ කොහෙද තිබ්බේ කියලා. නමුත් අෂ්ට පරිස්කාරයක් පූජා කිරීමෙන් අනතුරු හැබැයි හරියට අටපිරිකර පූජා කරන්න හොඳට තුන් සිවුර හරියට අඳන තනිපට දෙපට සිවුර ස්වාමීන් වහන්සේලාට පොරවන්න පුළුවන් වෙන නිකන් ওই කඩේ තියෙන ඔය විතර පූජා කරලා දඟලන්න එපා. ඒක හොඳ පාත්‍රයක් අර කඩේ තියෙන නිකන් ඒවා නම් ඉතින් ඇත්තටම අෂ්ට පරිස්කාර ගානට යනවා. නමුත් ඒවට පිළිකර ගාන වෙන්නේ නැහැ. පටියක් ඊට පස්සේ පෙරහන් කඩේ දිකටු දැලිපිහිය නූල් බෝල ඒ වගේ දේවල් ටික හරියට සකස් කරලා පූජා කිරීමෙන් ඒ කුසලය කරන තැන ඉඳන්
කරන අවස්ථාව කරලා ඉවරුණාට පස්සේ ඒ කුසලයේ මතක් වෙන වාරයක් පාසාම පුරුෂාත්ම භාවයක් පැතුවොත් ලැබීමේ අවස්ථාවක් තියෙනවා. ඒව දක්වලා තියෙනවා. ඉතින් ඊට අමතරව කරන හැම කුසලයකම අවසානයේ වගේ පැතුමක් පැතුවොත් ඉතින් ඔබේ ප්‍රාර්ථනාවට ප්‍රනිධියට අනුව උත්පත්තිය ලැබෙනවා. යම් කුසලයක් කරලා ඔකට බලන්න මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන සංකාර උප්පත්ති කියලා සූත්‍රයක්. පුළුවන් නම් කොහින් හරි හොයන්න. මජ්ක්‍ධිම නිකායේ තියෙන සංකාර උප්පත්ති කියලා සූත්‍රය. කන්නේ සංකාර උප්පත්ති වල තියෙනවා තමන් කැමති තැනකට ය아가න්න නම් කොයි ආකාරයෙන් හැසිරිය යුතුයිද කියලා. ඉතින් කරන සෑම කුසලයක්ම පුරුෂාත්ම භාවයක් පතාගෙන කරොත් ඇත්තටම අපි භවය වර්ණනා කරන්නේ පුරුෂාත්මකට යන්නේ කොහොමද, ගෑනු ආත්මකට යන්නේ කොහොමද, ඊට පස්සේ ඊට අනිද්දාට ඊළඟ ආත්මෙ නළුවෙක් වෙන්නේ කොහොමද, ගායිකාවක් වෙන්නේ කොහොමද, ඕවා ජනාධිපති කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. කෙසේ නමුත් තමන්ගේ ප්‍රනිධියට යන්න ඉතින් මේ තමන්ගේ ප්‍රාර්ථනාව ඒකාන්තයෙන් හේතු වෙනවා. මොකද අර කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පළවෙනියටම ධර්මාබෝධය වුණේ ප්‍රනිධිය. කුඹුරේ තියෙන ධාන්‍ය ටික පූජා කරලා පෙර ආත්ම භාවයකදී ප්‍රාර්ථනා කළා බුද්ධ ශාසනයක පළවෙනියටම ධර්මාබෝධය ලැබෙන්න කියලා. ඒ ප්‍රනිධියට තමයි උන්වහන්සේට තැන ලැබුණේ. ඒ ප්‍රාර්ථනාව තමයි සිද්ධාර්ථ කියන නම ලැබුණේ. එදා සිද්ධාර්ථ තෛලයේ පූජා කරලා ඒ නම ප්‍රාර්ථනා කරපු නිසා. ඒ වගේ මොකක් හරි කුසල කර්මයක් කරන්න ඕනේ. කරාට පස්සේ ඔබට ඒ ආකාරයේ විපාකීතින් ලැබෙන්න ඉඩකඩ තියෙනවා. මං හිතන්නේ මේ ඔබ මේ ප්‍රශ්න සමහරවිට තවත් බොහෝ දෙනෙකුට තියෙන්න පුළුවන්. ඉතින් එවැනි ප්‍රශ්න විසඳීමම තමයි Talk with Dylan YouTube නාලිකාවේ සංසාරයෙන් නැවතුමක් වැඩසටහනේ අපේ මුඛ්‍ය පරමාර්ථය බවට පත්වන්නේ මේ ධර්ම කාරණා පිළිබඳව සාකච්ඡා කිරීම. ඉතින් අද මෙම වැඩසටහන සඳහා දායකත්වය ලබා ගෙන තිබෙනවා ධර්මසිරි ගුරුගේ ඇතුළු පවුලේ සියලු දෙනා. විශේෂ හේතුවක් කාරණාවක් නිසා ඒ තමයි ආදරණීය දෝන කරලින් අතුකෝරළ මෑණියන් ජීවිතෙන් සමුගෙන මාස 3ක් සැපිරෙනවා පහුගිය අගෝස්තු 14 වෙනිදාට. ඉතින් ඒ නිමිති කරගෙන තමයි මේ පින්වත් කටයුත්ත වෙනුවෙන් දායකත්වය ලබා ගත්තේ. ධර්මසිරි ගුරුගේ ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ මිය පරලෝකීය මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පතන් අවබෝධයකින් අමා මහ නිර්වාණ සම්පත්තියම උදා වන්නට මේ මෑණියන්ට මේ කරන්නා වූ පින්වල ඒ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනකොට ඒ වගේම ධර්මසිරි ගුරුගේ ඇතුළු මේ පවුලේ සියලු දෙනාටත් වගේම මේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කර තිබෙනවා. විශේෂයෙන්ම ගෞරවණීය අපේ නම කියනට අවසර කිරුළුපන ධම්මවිජය ස්වාමින් වහන්සේ මේ කරන්නා වූ අති උතුම් වූ ශාසනික මෙහෙවර තව চিරාත් කාලයක් සිදු කරන්නට උන්වහන්සේට ශක්තිය ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කර තිබෙනවා ධර්මසිරි ගුරුගේ ඇතුළු පවුලේ සියලු දෙනා. ඒත් එක්කම අද වැඩසටහනේ අවසන් ප්‍රශ්නය අහන්නට සූදානම් වෙන්නේ. ඊට මත්තෙන් මතක් කරන්න කැමති ඔබටත් පුළුවන්කම තිබෙනවා Talk with Dylan YouTube නාලිකාවේ සංසාරයට නැවතුමක් වැඩසටහන් මාලාව සඳහා දායකත්වය ලබා ගන්නට. ඒ වගේම ඔබට තිබෙන ප්‍රශ්න යොමු කරන්නටත් පුළුවන්. ඒ කාරණා දෙකටම 0704යි 804යි 704 කියන දුරකථන අංකයේ විවෘතයි. දුරකථන නැමතුමක් ගන්නත් පුළුවන්. හදිසියේ හෝ දුරකථනයේ කාර්ය බහුල නම් ඔබට පුළුවන්කම තිබෙනවා WhatsApp පණිවිඩයක් තවන්නට. ඉතින් ඒ සමගින් මීළඟ ප්‍රශ්නයට එහෙම නැත්නම් අවසන් ප්‍රශ්නයට යන්න සූදානම් වෙන්නේ අද දවසේ වැඩසටහනේදී. ඒ තමයි අපි කරන පින් අනුමෝදන් කරගත හැක්කේ පරදත්ත රූපී අයට පමණක්ද? නමුත් අපිට වඩා පින් කර දිව්‍ය සම්පත් ලබා ඇති දෙවිවරුන්ටත් අපි පින් අනුමෝදන් කරනවා. එම පින් දෙවිවරුන්ට ලබා ගත හැකිද? කියන කාරණාව පිළිබඳව ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් විමසා තිබෙනවා. ඔව් දෙවිවරුන්ට පින් ලබා ගන්න පුළුවන්. මොකද සක්‍ර දේවේන්ද්‍රයා තමයි එක වෙලාවක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියන්නේ ස්වාමීනි ඔය ධර්ම දේශනා කරලා ඉවරුනහම දෙවියන්ටත් පින් අනුමෝදන් කරගන්න කියන්න කියලා. එතකොට ඒකෙන් පස්සේ තමයි මේ භික්ෂුන් වහන්සේලා දෙවියන්ට පුණ්‍යානුමෝදනා කිරීම පුරුදු වුණේ. අර මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා වෙද්දී පරලෝක ජීවිතය නරක තැන කරන්නේ. තිරිසන් ලෝකෙක හරි, പ്രേත ලෝකෙක හරි, අසුර ලෝකෙක හරි, අවීචී වගේ තැනක හරි, මනුෂ්‍ය ලෝකෙක වගේ නම් ඉන්නේ. අර දැන් ඒවට අර අපි දෙන පින අනුමෝදන් වෙන්නේ. ඒ උදාහරණයක් ඩිලන් හිතන්නකෝ. ඩිලාන් අයියා මගේ ගියාත් තාත්තා කියලා උදාහරණයක්. ඒතර මැරිලා දැන් මේ මැරිලා ආයි ඉපදිලා. එතකොට ඩිලාන් අයියා දැන් අනුරාධපුරේ ඉන්නවා මං කුරුණෑගල ඉන්නවා කියලා. මම පිනක් කළා තාත්තට අනුමෝදන් වේවා කුවට ගිහිල්ලා හොයාගෙන යන්නේ. ඒ සමහරු මම මේ දකින්න දෙයක් මේ මිනිස්සු නිකන් ගෙදර ඇඩ්‍රස් එකක් දානවා පුණ්‍ය අනුමෝදනා පත්‍රයට. හරියට නිකන් පළවෙනි පටුමගට පින ගිහිල්ලා ඒ පළවෙනි පටුමගේ තියෙන 31 MB කියන ගෙදරට ගිහිල්ලා ගෙදර ඉන්න සියාලතාව හොයාගෙන සියාලතාවගේ තාත්තා හොයාගෙන ඒව අනුමෝදන් වෙන්නේ. ඒ මැරිච්ච මිනිස්සු පින් අනුමෝදන් වෙද්දී ඒගොල්ලන්ට පුළුවන් පරදත්තූප ජීවී කියන പ്രേතාත්ම භාවී ඉඳන් විතරයි අනුමෝදන් වෙන්නේ. කියන්නේ ඒගොල්ලෝ බලන් ඉන්නවා දැන් ඕකේ වෙන්නේ මේකයි. අනුමෝදන් කියන්නේ පින්කම අනුමෝදනියටපත්. මෝදනිය කියන්නේ සතුට. මෝදනාවටපත් වෙනවා. පින්කම අනුව සතුටු වෙන්න ඕනේ. දැන්
ඩිලාන්නේ අනුරාධපුර ඉද්දි මම කුරුණෑගල පින්කමක් කරාට අයියා මගේ පින්කම අනුව සතුටු වෙන්නේ පැහැදිලි. පරදත්තෝපජීවී ප්‍රේතාත්ම භාව මොකද කරන්නේ? ඒගොල්ලෝ මැරිලා ඒගොල්ලන්ට සුවපත් මේ ආත්ම. ඒගොල්ලෝ බලන් ඉන්න මගේ ඥාති මට පින් දෙයිද? අන්න ඒකයි කියන්නේ මේ මරුණාම තුම්මන් හන්දිවල, gedara අහුමුළු වල ඒ පරදත්තෝපජීවී ආත්ම භාව හිටියොත් ඒව බලන් ඉන්න. අපිට පේන්නේ නැති නිසා අපි අනිවාර්යෙන් 7 දවසේ 3 මාසේ අවුරුද්දේ ආදී වශයෙන් පුළුවන් හැම වෙලාවකම පින්කම් කරනවා. පරදත්තෝපජීවීන් බලන් ඉන්නකොට ඒගොල්ලන්ගේ නම් ගම් සිහිපත් කරලා එහෙම කියලා තියෙනවා. නම් එහෙම සිහිපත් කරාම ඒගොල්ලෝ හරි කැමති ඒගොල්ලන්ට අනුමෝදන් වෙන්න පුළුවන්. අර ඇඩ්‍රස් එකට හොයාගෙන යනවා කියලා ගන්නෑ හරිද නම්. ඊට පස්සේ ඒත් එහෙම දෙද්දිත් මේ ජීවිතේ නෙමෙයි. මොකද සමහරක් විට අපේ ආත්ම භාව ගණනාවක මිනිස්සු බලන් ඉන්න පුළුවන් අපෙන් පින් ගන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පෙර ආත්ම භාවයක අම්ම කෙනෙක් බලන් හිටියා. ඒතර ඔය මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් ධම්මේ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතෝ ගාථා වෙන්නේ බිම්බිසාර රජතුමාගේ. තමන්ගේ මේ පෙර ආත්ම භාව කල්ප 90 ගානකට කලින් ඥාති ටිකකට වතුර ටිකක්වත් නැතුව ඉන්න වෙලාව තමයි දාන්නේ දෙන්නේ. ඒවර පළවෙනි දවසේ පින්කම කරලා හරි ලස්සනයි. පළවෙනි දවසේ පින්කම කළා මේ ප්‍රේතයෝ බලන් හිටියා පින් දෙයි කියලා රජතුමාට අමතක වුණා පින් දෙන්න. එදා ආරේ ඇවිල්ලා රජතුමා බය කරා හීනේ. අපි කියන්නේ ඒකනේ හීනෙන් පේන්නේ පින් ගන්න කියලා. ඔය හීනෙන් පේනවා නම් පිනක් කරන්න. හීනෙන් ඇවිල්ලා Tamanට පින් ඕනි කියලා කිව්වා. ඊට පස්සේ රජතුමා පහවදාටත් භාග්‍යතුන් වහන්සේව ගෙනල්ලා මේගේ ඥාතින්ට පුණ්‍ය අනුමෝදනා කරා. ඒකේ තමයි ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියන ගාථාවේ මුල ටික හැදෙන්නේ. එතකොට යතා වාරී වහා පූරා පරිපූර්ණති සාගරං අහලා තියෙනවා. ඒව මේ විතෝ දින්නම් පේතානං උපකබ්බති. යතා වාරී වහා පූරා පරිපූර්ණති සාගරං. හරියට පුංචි පුංචි අලදොලවල් ගංගා ගිහිල්ලා සාගරයට එකතු වෙලා සාගරේ පිරිලිතිරලා යනවා වගේ. සාගරං. ඒව මේ විතෝ දින්න. ඒ වගේ මේ උසස් තැන ඉඳන් දෙන පින් ටික අර පහත් ආත්ම භාවයේ ඉන්න ප්‍රේතයෝ අනුමෝදන් වෙනවා. පේතානං ප්‍රේතයන්ට යනවා මේක. ඒක තමයි මේ ගාථාවේ කියලා තියෙන. අපි ඔය මියගේ ඥාතින්ට පෙන් වඩනවා කියලා කියන්නේ. යතා වාරි වහපුරා පරිපූර්ණ සාගරං නියමිතදෙන ප්‍රේතානං උපකබ්බති. ඒවා මේ ප්‍රේතයන්ට එළමෙනවා. ඒ තමයි ප්‍රේතාත්ම භාවය. එතකොට එතනදී පරදත්තෝපජීවීන්ට විතරයි මිනිස්සෙක් විදිහට ඥාති වෙන්න ඕනේ. මම පින්කමක් කරනකොට අයියා මගේ මෙහෙම ඉස්සරහා ඉඳලා අනේ ස්වාමීනි සාදු සාදු ලස්සන පින්කමක් කියලා අනුමෝදන් දැන් අයියා ඇවිල්ලා මට දානයක් දුන්නත් මට පුළුවන් ඒක අනුමෝදන්. අනේ අද කොච්චර ලස්සන පින්කමක්ද කියලා අනේ සාදු සාදු. එතකොට ඒකට අනුව මම සතුටු වුණාම මටත් මේ පින අනුමෝදන් වෙනවා. දෙවිවරුන්ටත් එහෙමයි. දෙවිවරු පින්කම බලන් ඉඳලා ඒවට අනුව සතුටු වෙනවා. සාදු සාදු කියන. ඊට පස්සේ අර එක භික්ෂුවක් මට මතකයි රාත්‍රී වේලාවක Tamanට ඔය ඇසිකිලි අවශ්‍යතාවයක් ඇවිල්ලා. මොකද කරන්නේ කළුවරේ කියලානේ අර භික්ෂුවට තියෙනවා එක ශික්ෂාපදයක් හිටගෙන කැසිකිලි ආදී කරන්න බෑ. නිකන් එමෙ එන තියාගත්ත කකුල් දෙක. ඒ එන තියාගද්දි සාදු සාදු කවනේ මේ වගේ ලැජ්ජී ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අන්න ඒක ඒ වගේ අනුමෝදන් වීම වෙනවා. දෙවියන්ගේ නම් ගම් මතක් කරලා පින් අනුමෝදන් කරද්දී වැඩි ආකර්ෂණයටපත් වෙනවා. මාතා යතා නියම් පුත්තං ආයුස ඒක පුත්ත මනුරක්කේ. අම්මා තමන්ගේ එකම පුතාව රකින්නවා වගේ දෙවරු ඒ තමන්ට පුණ්‍ය අනුමෝදනා කරන පිරිස් රකින්න පටන් ගන්නවා. ඒ නිසා ඔය මේ දැන් සමහරුට ප්‍රශ්නයක් ආපු ගමන් මේ දේවාල ගානේ ගිහිල්ලා දෙවියන්ගෙන් පිට රැකවරණය හොයනවනේ. ඇත්තටම දෙවියන්ට පින් අනුමෝදන් කරනවා නම් මේ දේවාල ගානේ දුවන්න ඕනේ. දානාත පින්ඩික සිටුතුමා මේවත් කියන්නම් අපිට මතක් වෙන වෙලාව අපරාධනේ. ඒකයි. මේ අනාථපිණ්ඩික සිටුතුමා පොලියට සල්ලි වගේ දීම තමයි ඉස්සර කරලා තියෙන්නේ ධාර්මිකව. අධාර්මිකව නෙමෙයි ධාර්මිකව. එතකොට මොකද උනේ මේ පොලියට ගත්ත උන් ආපහු සල්ලි දුන්නේ නැහැ. ඒතර අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ මේ වර්තමාන කාලේ වගේ මැරියෝ දාගෙන ගිහලා සල්ලි එකතු කරේ නැහැ. එහෙම දීලා දුප්පත් වුණා. අන්තිමට යවහල් විතරක් වළඳලා හිටියයි කියනවා. අච්චර සල්ලි තිබ්බ අනාථපිණ්ඩික සිටුතුමා. මාලිගාවට ගිහිල්ලා බැලුවම අදටත් අර ඉන්දියාවේ මාලිගාව හදලා මහා විශාලයි. පස්සේ දෙවිවරු මොකද කරේ? මේ ශ්‍රද්ධාවන්ත පාසකයෝනේ පොලියට ගත්ත උන්ව බය කරා. මේ දේවල් ටික නෑ පොල් ගැහුවේ නෑ මුකුත් නෑ. ආදරෙන් අර පින් අනුමෝදන් කිරීම නිසා රැක්කා. පොලියට ගත්ත අය ගිහිල්ලා බය කරා පොලිය ගෙවලා වරින් කියලා. ඊට පස්සේ අර ඔක්කොලම ඇවිල්ලා පොලිය ගෙවලා තමයි ආය අනාථපිණ්ඩික සිටුතුමාට දනිය ලැබුණේ කියන්නේ. ඒ නිසා දෙවියන්ට පින් අනුමෝදන් කිරීමෙන් ඔබට අර ඉෂ්ට දේවතාවෝ ඉන්නවා වගේ ඒ දෙවියන්ගේ රැකවරණය විශේෂයෙන්ම බ්‍රහ්ම රාජවරු අමතක කරන්න එපා. ඒගොල්ලන්ගේ පින් ලැබීම සිද්ධ වෙනවා. නාගයන්ටත් පින් ගන්න පුළුවන්. දේවා නාගා මහිද්దికා කියන්නේ ඒකයි. දේවා නාගා. නාගෝ කියලා කියන්නේ අර තිරිසන් ලෝකේ නාගයන්ට නෙමෙයි. මහිද්దికා කියන්නේ මහා 이르දියක් ඇති. වෙනත් ඒ දේව කොට්ටාසයකටම අයිති කොට්ටාසයක්.
අද ටෝකෙ ඩිලන් YouTube නාලිකාවේ සසරට නැවතුමක් වැඩසටහන නිවා කරන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් අද වැඩසටහන ඔබට සමීප කිරීමේදී මේ සුවිශේෂී වැඩසටහන පෝෂණය කරන්නට මගේ ගෞරවනීය ආරාධනය පිළි අරගෙන වැඩමවා පදාළ නම කියන්නට අවසර පූජ්‍ය කිරුළපන ධම්මවිජය මගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගෞරව නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් යුතු ස්තුතිය පුද කරන්නට කැමැතියි. එහෙමනම් අපි සූදානම් අද වැඩසටහන මෙලෙස කෙලවර කරන්නට යලිත් දවසක ටෝක් විත් ඩිලන් YouTube නාලිකාවේ සංසාරයට නැවතුමක් වැඩසටහනකින් ඔබව හමුවන තෙක් ඔබ සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.